දිස්ත්‍රික්ක 19ක ලිහිල් කළ ඇඳිරි නීතිය යලි පැනවීම පස්වරු 4ට. ග්‍රෑන්ඩ් පාස් නාගලගම් වීදිය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරේ. කොළඹ කෙසෙල්වත්තෙන් වෛරසය ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීම. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 650 ඉක්මවයි. කොවිඩ් ව්‍යාප්තිය මැදේ පැවති දකුණු කොරියානු මහමැතිවරණයේ ජය පාලක පක්ෂයට. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපන හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කෙරුණා. යලි සවස 4ට පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා උදෑසන 6 තෙක් බලපෑත්වෙන බවයි රජය පවසන්නේ. අවදානම් කලාප හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණා. ඒ අනුව අද උදෑසන සිටම ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ සැල් අසලට රැස්ව සිටි අතර බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පෝලිම් වල රැඳී සිටි අයුරුයි මේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමෙන් තමයි වතුකරේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළඳ සැල් ඉදිරිපිට පැමිණ සිටින්නේ. සුගිය ඇඳිරි නීති විරාම දිනයන්හි තරම් ජනතාවක් අද බදුල්ල නගරයේ දක්නට ලැබෙන්නේ. ඒ ජනතාව සීමා වී තිබෙනවා. ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට පුද්ගලික අංශ සහ රාජ්‍යාංශ රථවාහන මගින් කටයුතු කිරීම නිසා මේ ජනතාව සීමා වීම සිදුවන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව තමන්ගේ අත්‍යවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා කෙමින් නගරයට පැමිණෙන ආකාරයක් අපිට දක්නට තිබෙනවා. සමස්තයක් වශයෙන් අන්ඩා ප්‍රදේශ ජනතාව ඇඳිරි නීතියට පූර්ණ සහයෝගයක් දක්වන ආකාරයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. ජනතාව එක්රොක් වීම වළක්වාලීම පිණිස මොනරාගල ප්‍රාදේශීය සභාව මොනරාගල පොලිසිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මොනරාගල පොදු වෙළඳ සංකීර්ණයේ නගරයෙන් පිටතට රැගෙන විත් තිබෙනවා. මොනරාගල නගරයේ ඇති දුම්වැටි අලෙවි සැලක දුම්වැටි මිලදී ගැනීමට ජනතාව රැස්ව සිටි ආකාරය දක්නට ලැබුණා. මේ බඩු නෙමෙයි මේ ගන්න නම් මේ පොලිමෙන් ගන්න. පොලිම තියෙන කිලෝමීටරයක් විතර මේ ඇතුලෙන් එන්නේ අඩු ගන්නවා. අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ ගන්නවා මේ පොලිමෙන් ගන්න ඇඳිරි නීතිය ඉවත් කෙරුණු මෙම දිස්ත්‍රික්කවලට යලි සවස 4ට ඇඳිරි නීතිය පැනවෙන අතර අප්‍රේල් 20 සඳුදා උදෑසන 6 තෙක් එය බලපැවැත්වෙනවා. 20 වෙනි සඳුදා උදෑසන 6න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පසුව දැනුම් දෙන බවයි රජය පවසන්නේ. එසේම ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ කළුතර ගම්පහ පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙනවා. මේ අතර ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රජය අවධාරණය කරන්නේ භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කර අනවශ්‍ය ගමන් පිමන් වලින් වැළකී සිටින ලෙසයි. මෙරට තුළ COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ වාර්තා වූ රෝගීන් 5 දෙනාද සමගින්. මේ අතර තොටළඟ නාගලගම් වීදියේ ප්‍රදේශයෙන් රෝගියෙකු වාර්තා වීමත් සමග අද උදෑසන සිට එම ප්‍රදේශය හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් තහවුරු කරගෙනු COVID-19 ආසාදිතයින් ඇසුරු කළ සහ ඔවුන් සමග මද්‍රව්‍ය භාවිත කළ තොටළඟ නාගලගම් වීදිය සෙක්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමත් සමග අද එම ප්‍රදේශය හුදකලා කරුණා.
තවත් 31 දෙනෙකු පමණ නාගලම් වීදිය ප්‍රදේශයෙන් තවදුරටත් අපි අද දිනේදී අපි සමහරලාට රැගෙන යාමට කටයුතු කරනු ලබනවා. ඒත් එක්කම පුතුක් දැනුම් දෙන්න ඕනේ. ඒ තමයි අද උදෑසන පටන් අපි නාගලම් වීදිය හුදකලා ගම්මානයක් හැටියට නම් කරනු ලබනවා. මේ අතර ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. මේ 5 දෙනාගෙන් ගත්තහම එක කාන්තාවක් අවුරුදු 15ක ළමෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ඔහුගේ ඇයගේ මව සහ සහෝදරයාත් වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම තවත් අවුරුදු 28ක කාන්තාවක් පුත්තල මේ කටුකැලියාව කියන ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉඳලා හමු වෙලා තියෙනවා. ඒ වගේම පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ ඉඳලා දෙදෙනෙක් හමු වෙලා තියෙනවා. මේ දෙදෙනාම අත වශයෙන්ම අර පශ්චයට සම්බන්ධ ඒ ප්‍රදේශයේ තවදුරටත් ඒ හරහා නිරෝධායන මධ්‍යස්ථාන වලට මේ යොමු වුණ අය අර කලින් කී මේ පුත්තලම් ප්‍රදේශයේ ඒ කාන්තාව අර ජමාත් එහෙම නැත්නම් අර ඉන්දුනීසියාව කටා එවැනි රටවල් වලට ගියපු කණ්ඩායම ඇසුරු කරපු කෙනෙක්. ඉන් එක් කාන්තාවක් කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. මම හිතන්නේ දවස් 5කට පමණ පසු ශ්‍රී ලංකා ජාතික රෝහලේදී මේ රෝගී වූ කෙනෙක් හමු වුණා. කාන්තාවක් අවුරුදු 59ක කොටහෙන ප්‍රදේශයේ ඇය ඉන්දියාවට ගොස් පැමිණි කෙනෙක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඇය තමයි මේ සෑහෙන කලකට පස්සේ රෝහලකට ගිහිල්ලා උණ හැදිලා රෝගී වෙලා එවැනි තත්වයකින් මේ අපට හමු වුණේ. මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 238 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ආසාදිතයින් 166 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මෙරටින් මරණ 7ක් වාර්තා වන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන් 65 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 655කට ආසන්න වී තිබෙනවා. මේ අතර ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යලි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා. රජයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ දේශීය ආර්ථිකය මෙන්ම ජනජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි. රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යා හැකි අන්දමින් ඇඳරි නීතිය ලිහිල් කිරීම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 655කට ආසන්න වී තිබෙනවා. අරමුදල සඳහා රක්නා ආරක්ෂක ලංකා ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 3ක මුදල හා අපි වෙනුවෙන් අපි අරමුදලේ දකුණු කොරියානු ශාඛාව ලබා දුන් රුපියල් ලක්ෂ 4ක මුදල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා. එමෙන්ම NDB බැංකුව රුපියල් මිලියන 7ක්, ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් රුපියල් මිලියන 6.7ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10ක්, කොළඹ ඩොක්යාඩ් PLC ආයතනය සහ DJA සමරසිංහ මහතා රුපියල් මිලියන 5ක් බැගින්ද මෙම අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. මෙවන් පසුබිමක COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මහ බැංකුව අධිපති මහාචාර්ය W ලක්ෂ්මන් මහතා එහි සභාපතිත්වය දරනවා. මෙම අරමුදල මගින් ජනාධිපතිවරයා අපේක්ෂා කළ අරමුණු ඉටු කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මේ අතර අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිත්‍ය නියෝජිත මොරාද් මොහිදීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. මෙහිදී සාකච්ඡා වූ මූලික කාරණය වන්නේ ලෝපුරා අත්‍යවශ්‍යව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදන වලට ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ කළ හැකිද යන්න පිළිබඳවයි. මේ අතර වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු తాවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක නිවසේ සිට රාජකාරී කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංකතහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදී කටයුතු සඳහා එම වගකීම් දරන නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක ප්‍රකාශයට පත් කෙරුණා. එලෙස ප්‍රකාශයට පත් කර ඇති සියලු දුරකථන අංක අද දෙරණ .lk වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකියි.
මේ අතර සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන පිරිස් පරීක්ෂාවට ලක් කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. මේ වෙනකොට විදේශ තානාපති කාර්යාල හරහා ඒ රටවල් වල ලංකාවට පැමිණෙන අයව ලේඛනගත කරලා තියෙනවා. ඉදිරියේදී අපි ගුවන් තොටුපළ විවෘත කරන්න අපිට අවස්ථාව ලබා දුන්නායින් පස්සේ ඒ අයව ක්‍රමානුකූලව ලංකාවට ගේන්න ශ්‍රී ලංකාවට ගුවන් සමාගම ඇතුළු අනිත් ගුවන් සමාගම් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අයට පැමිණීමේ හැකියාව උදා කරන්න අපිට පුළුවන් වෙනවා. මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ පිටරටින් එන හැම කෙනෙක්වම එක ස්ථානයක නවත්තලා ඒ අයව පරීක්ෂණයකට ලක් කරලා ඒ පරීක්ෂණයෙන් පැය 6කින් පස්සේ ප්‍රතිඵලය ආවයින් පස්සේ ඒ අයව නිදහස් කරන වැඩපිළිවෙලක් තමයි සාකච්ඡා කරමින් පවතින්නේ. ඒ කටයුත්ත උනත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා අපේ සෞඛ්‍ය අංශකගේ උපදෙස් පරිදි තමයි කටයුතු කරන්න වෙන්නේ. මේ අතර හෙට දිනේදී යලි විවෘත කිරීමට නියමිතව තිබූ කොළඹ කොටුව මැනින් වෙළඳපළ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් වසා තැබීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. මැනින් වෙළඳපොළ අවුරුදු වලින් පසුව 17 වෙනිදා විවෘත කිරීමට නියමිතව තිබුණත් අපි මේ මොහොතේ මැනින් මාකට් පොදු වෙළඳ සමිතිය තීරණය කරනු ලැබුවා මේ මාස 22 වන දින නැවතත් මැනින් වෙළඳපොළ විවෘත කිරීම සඳහා දීර්ඝ කරනු ලැබුවා. ඊට හේතුව වශයෙන් අපි සඳහන් කරන්නේ ජනතාව වැඩි වශයෙන් ගැවසීම මැනින් වෙළඳපොළ තුල එයින් කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම සඳහා අපි මේ තීරණය ගන්න ලැබුවා. ඒ අනුව ලබන 22 වෙනිදා තමයි මැනින් වෙළඳපොළ විවෘත කිරීම සඳහා අපි තීරණය ගෙන තිබෙන්නේ මැනින් මාකට් පොදු වෙළඳ සමිතිය. මේ අතර නිවෙස්වලට වී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ආරම්භ කළ ඔන්ලයින් සේවාව තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව සිටි පසුබිමක ඊයේ දිනේදී ඔවුන් ලද සුළු විවේකයේදී සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු කළේ මේ ආකාරයෙන්. විදේශ තැපැල් සේවාව හරහා ගෙන්වනු ලබන භාණ්ඩ හෙට සිට රේගුවෙන් නිදහස් කරන බව රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.බී. රවිප්‍රිය මහතා පවසනවා. අද පෙරවරුවේ අද දරන බිග් ෆෝකස් සංවාදයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. රටට ආනයනය කරන ලද වාහන මුලින් අර මම කිව් පරිදි නිදහස් කරේ නැහැ. නමුත් පසුව සති දෙකකට පමණ පසුව අපි නිදහස් කිරීම ආරම්භ කරා. නිදහස් කරන්න පුළුවන්. නමුත් නිදහස් කිරීමේදී ඇඳරි නීති බලපත්‍රයක් ගන්න ඕන. වාහනයක් හොයා ගන්න ඕන. රේගුව පැත්තෙන් නිදහස් කිරීම ආරම්භ කරලා එන ඕනම කෙනෙක්ට මේ නිදහස් කිරීම සඳහා ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගයක් අපි ලබා දෙනවා. ඒ පහසුකමුත් අපි සලසා දෙනවා. ඇඳරි නීති බලපත්‍රයක් ගන්න බැරි නම් ඒ වෙනුවෙන්ම ස්ථානගත කරලා තියෙනවා DIG කෙනෙක් DIG මුදිත කුසල්ල කියලා. එතුමා මාර්ගයෙන් ඒ පහසුකමත් අපිට ලබා දෙන්න පුළුවන්. දේශගතව සිටින කෙනෙක් ඔහු ඒමට පෙර එහෙන් ත්‍යාග වශයෙන් හෝ ඔහුගේ පෞද්ගලික පරිභෝජනය සඳහා භාණ්ඩ මේ රටට එවනවා. මේ වෙනකොට අපි සැලසුම් සම්පාදනය කරලා තියෙනවා මේ 20 වෙනිදා මේ මාස 20 වෙනිදා මේවා නිදහස් කිරීම පටන් ගන්න දිස්ත්‍රික්ක වශයෙන්. පළමුවෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සිටින අයට දන්වලා ඔවුන්ව ගෙන්නලා සීමා සහිත ගණන් 10ක් 15ක් වෙනවා. තැපැල කවදද පටන් ගන්න පිටරටින් තැපැල හරහා ගෙන්න බඩු සාමාන්‍ය විදිහටම මේ කටයුතු සිද්ධ වෙනවා. හෙට දිනේදී ඒක ආරම්භ කරනවා. ක්ලියර් කරගන්න පරක් වුණාම ඩෙමරේජස් ගෙවන්න වෙනවද කියලා ඉවරලා. අපිට ලොකු ප්‍රශ්නයක් මේක කියලා. ඒකත් රේගුවත් එක්ක සම්බන්ධයි. රේගුවෙන් කියනවා මේ දේවල් නිදහස් කරගන්නට කියලා ඒ කට්ටිය කල් වේලා ඇතුව දැනුවත් කරනවා. ඒ කියන වෙලාවට නිදහස් කරගත්තේ නැත්නම් නම් ඔබට අය වෙනවා. යට විරාමකින් අනතුරුව තවත් තොරතුරු සංඛ්‍යාව ගත වූ පැය 24 තුලදී 2482කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 28529ක් දක්වා ඉහළ දමමින් මේ අතර වෛරස් අවධානම මැදේ පැවති දකුණු කොරියානු මහමැතිවරණයෙන් පාලක පක්ෂයේ ජයග්‍රහණය කර තිබෙනවා. ලොව පුරා සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් ගණන අද වන විට 20,84,000 ඉක්මවා තිබෙනවා. ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,34,000කට අධිකයි. ආසාදිතයින් 5,00,000කට වැඩි පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසෙන් ලොව වැඩිම බලපෑමක් කළ වූ රට වන ඇමරිකාවෙන් ඊයේ දිනේ තුලදීද මරණ 2482ක් වාර්තා වී තිබුණා. ඒ සමස්ත මරණ සංඛ්‍යාව 28529 දක්වා ඉහළ දමමින් සමස්ත ආසාදිතයින් ගණන 6,40,000 ඉක්මවා තිබෙනවා. රටේ ජනගහනයෙන් මිලියන 3ක පමණ පිරිසක් මේ වන විට COVID-19 පරීක්ෂණයට භාජනය කර ඇති බවයි එරට උපජනාධිපති මයික් පෙන්ස් පවසන්නේ.
ලොස් ඇන්ජලිස් නගරයේද වෛරසයට දැඩි ලෙස ගොදුරු වෙමින් ඇති පසුබිමක 2021 වර්ෂයේ තෙක් ක්‍රීඩා සහ සංදර්ශන ඉසව් පැවැත්වීමත් හිටුවන බව එහි නගරාධිපතිවරයා පවසනවා. මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නව මාර්ගෝපදේශන මාලාවක් අද ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ. එමෙන්ම රට තුළ වෛරස ව්‍යාප්තිය උපරිමය පසු කර ඇති බව පැවසූ ට්‍රම්ප් මේ හේතුවෙන් ඇතැම් ප්‍රාන්ත මේ මාසය තුළදීම යලි විවෘත කළ හැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. යුරෝපා කලාපයට වෛරසයෙන් එල්ල වූ බලපෑම තවදුරටත් අවම කරමින් ඉතාලියෙන් ඊයේ අලුතෙන් මරණ 578ක් වාර්තා වී තිබුණා. ඒ අනුව එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21645ක්. එක්සත් රාජධානියෙන් ගෙවුණු පැය 24 තුලදී මරණ 761ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද වන විට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12868ක් ලෙසයි. මේ අතර වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි හෙදියක් මියගොස් ඇති අතර ඇගේ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉන්දියාවෙන් COVID-19 මරණ 29ක් ඊයේ වාර්තා වී තිබූ අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 12370ක්. වෛරසයේ මුල්වරට හඳුනාගත් චීනයෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර පුද්ගල මරණයක්ද වාර්තා වී තිබුණා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැදේ පැවති දකුණු කොරියානු මහමැතිවරණයෙන් ජනාධිපති මූන් ජේ-ඉන්ගේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජාතික සභාවේ ආසන 300න් 163ක් හිමි කරගෙන තිබෙන්නේ ජනාධිපති මූන් ජේ-ඉන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඊයේ පසුර ඇති වූ තද සුළඟකින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 6කට අයත් නිවාස 635ක් පමණ හානියට පත් වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවල ගස්වැව නවගත්තේගම ආනමඩුව පුත්තලම වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට අයත් නිවාස 635ක් මෙලෙස හානියට පත්ව තිබෙනවා. ඉන් නිවාස 37ක පමණ වහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. හුළඟ අයිස් කැට වැටුණා. ඊට පස්සේ හුළඟක් ආව පටපට ගාලා එනවා ඇහුණා. ඒ වෙලාවේ ওই මුළු එහෙම ගේ ඇතුලේ සේරම ගියා. සිවිලින් එහෙම. පස්සේ දුවගෙන ඇවිල්ලා බාන්කොට වහලි මෙතන. හුළඟ අයියම ආවා. ඊට පස්සේ දිගටම හුළඟ වයි කරකෙවා මීදුම වගේ ආවා. අයිස් වැස්සකුත් එක්ක තමයි හුළඟට කඩාන වැටුණා. දිගටම ලයිට් කම් ටික ඔක්කොම පෙරුණා. ගස් ටික ඔක්කොම කඩාන වැටුණා. මීදුම වගේ තිබුණා. මේ එකටම විනාඩි 20ක් විතර එකටම පේන්නෙම නැහැ. ගස් කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියටද දැඩි හානි සිදුව ඇති අතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇන හිටීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 7000ක පමණ විදුලි සැපයීමද බිඳ වැටි ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා පනවා ඇති එන්ත්‍ර නීතිය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාව අතර බෙදා හැරීමට විහාරස්ථාන හා දේවස්ථාන වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ මනුසත් දෙරණ ක්‍රියාන්විතය අද 22 වන දිනටත් ක්‍රියාත්මක වුණා. මෙවැනි පතක් වසංගත තත්වයකට පත් වෙලා තියෙන මොහොතක මනුසත් දෙරණත් ඩයලොග් ආයතනයක් එකතු වෙලා මේ කරනු ලබන සත්ක්‍රියාවට විශේෂයෙන්ම අපි බෙහෙවින් පුණ්‍යානුමෝදනා ඉෂ්ට සිද්ධ කරනවා. මේ අතර මනුසත් දෙරණ දිවෙන පුරා ක්‍රියාත්මක කරන මෙම සහන ක්‍රියාන්විතය සඳහා ALFT පැකේජින් ආයතනය විසින් ඊයේ මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. COVID-19 වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති අපේම ජනතාව අතර බෙදා දීම සඳහා Nature's Glory ආයතනය විසින් නැවුම් පළතුරු මනුසත් දෙරණට ලබා දීමට ඊයේ කටයුතු කළා. මෙම ක්‍රියාන්විතයට මනුසත් දෙරණ සමග ඩයලොග් සහන සේවාවද අත්වල් බැඳගෙන සිටිනවා. ඩයලොග් ආයතනයත් සමග එක්ව මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් තොරතුරු දැන ගැනීම සඳහා අපි විසෙන්න